ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ හිමිදිරි පාන්දර මේ පින්වතුන් අතීතයේ වැඩ සිටිය උතුම් මහරහතන් වහන්සේලා ආදර්ශයට ගනිමින් අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා තෙරුවන් වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට මල් පහන් සුවඳ දුම් ගිලම්පස ආදිය පූජා කරලා ජීවිතේට බොහෝ පින් රැස් කරගෙන දැන් මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ටික ශ්‍රවණය කිරීමට. පින්වතුනි, අපි ජීවත් වෙන්නේ මනුස්ස සමාජයක. ඒ කියන්නේ අපි කවුරුත් හුදකලාවේ ජීවත් වෙන අය නෙමෙයි. අපි බොහෝ පිරිසක් ඇසුරු කරගෙන සමාජය තුළ ජීවත් වෙන අය. අපි සමාජය තුළ ජීවත් වෙනකොට මේ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගෙන් අපට නොයෙකුත් අපරදීම් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි යකිනුත් අනිත් අයට අත්වැරදීම් සිද්ධ වෙනවා. එතකොට මිස්ටේක් කියලා කියන්නේ සාමාන්‍ය මනුස්සයාටින් සිද්ධ වෙන දෙයක්. සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. අත්වැරදීම් කියන දේවල් සමහර අවස්ථාවල හොඳ ප්‍රතිඵල ගේනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි හැමෝම කන්න කැමති ලෝකේ ඉතාම ප්‍රසිද්ධ රසවත් කෑමක් තමයි අයිස්ක්‍රීම් කියලා කියන්නේ. ඔබ දන්නවද අයිස්ක්‍රීම් කියලා කියන්නේ අපරදීමක යහපත් ප්‍රතිඵලයක්. ඒ කියන්නේ මේ අයිස්ක්‍රීම් හොයාගත්ත කෙනාට, මුලින්ම හදපු කෙනාට අයිස්ක්‍රීම් හදන්න ඕන, අයිස්ක්‍රීම් කියලා දෙයක් හොයාගන්න ඕන කියලා කිසිම අදහසක් තිබුණේ නැහැ. ඒ තැනැත්තා යම්කිසි ආහාරයක් පිළියෙල කරමින් හිටියා. ඒ ආහාරය පිළියෙල කරමින් ඉන්නකොට මෙයාගේ රෙසිපි එක වැරදුනා. වැරදුනා මෙයා නොදැනුවත්වම මෙයා හදමින් හිටපු ආහාරය අයිස්ක්‍රීම් බවට පත් වුණා. එතකොට ඒක අත්වැරදීමක් නේ. ඒක ඒ කෙනා අතින් වෙච්ච මිස්ටේක් එකක්. හැබැයි මේ අත්වැරදීම ඉතාම රසවත් ආහාරයක් ලෝකයට දායාද කළා. ඒ අත්වැරදීම යහපත් ප්‍රතිඵලයක් ගෙනාවා. හැබැයි මතක තියාගන්න, අත්වැරදීම් කියන දේවල් හැම වෙලාවෙම අයිස්ක්‍රීම් ගේන්නේ නැහැ. අත්වැරදීම් හැම වෙලාවෙම අයිස්ක්‍රීම් හොදනවද? නැහැ. අත්වැරදීම් කියන දේවල් සමහර අවස්ථාවල අපේ ජීවිතේට අයහපත් ප්‍රතිඵලක් ගේනවා. එතකොට අපිට ඒකෙන් එක දෙයක් පැහැදිලි. මිනිස්සු අතින් සිද්ධ වෙන මිස්ටේක් සමහර අවස්ථාවල හොඳ ප්‍රතිඵල ගේනවා. සමහර අවස්ථාවල නරක ප්‍රතිඵල ගේනවා. එතකොට හොඳ ප්‍රතිඵල ගෙනාවත් නරක ප්‍රතිඵල ගෙනාවත් ඒවා අත්වැරදීම්. ඒ කියන්නේ නොදැනුවත්ව සිදුවෙච්ච දේවල්. ඔබ කල්පනා කරලා බලන්න, යම් කෙනෙක් අතින් අපට අත්වැරදීමක් සිද්ධ වුණොත් එහෙම, යම් කෙනෙකුගේ මිස්ටේක් එකක් නිසා අපිට යම්කිසි අයහපතක් සිද්ධ වුණොත් එහෙම අපිට ඒ පුද්ගලයන්ට සමාව දෙන්න හරීම ලේසි. ඇයි සමාව දෙන්න ලේසි? ඒක යාතින් වෙච්ච අත්වැරදීමක්. ඒ නිසා මිස්ටේක් වලට සමාව දෙනවා කියන එක මහලොකු දෙයක් නෙමෙයි. නමුත් ඔබ කල්පනා කරලා බලන්න, අපි ජීවත් වෙන සමාජය තුළ ඉන්නවා ඉතාම හොඳට දැනුවත්
අපිට නොයෙකුත් වැරදි දේවල් කරපු අය. ඒ වගේම තමයි අපි හොඳට දැනුවත්ව අනිත් අයට වැරදි දේවල් කරලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ කාටවත් කියන්න බෑ මම නම් මගේ ජීවිතේ කිසිම දවසක තව කෙනෙකුට දැනුවත්ව වරදක් කරලා නැහැ කියලා. අපි හැමෝම අපගේ ජීවිතවලදී අපේ ජීවිතයේදී යම් කිසි අවස්ථාවල දැනුවත්ව අනිත් අයට වැරදි කරපු අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි සමාජ ජීවත් වෙන මිනිස්සු දැනුවත්ව අපිට වැරදි කරපු අවස්ථා තියෙනවා. එතකොට යම් කෙනෙක් දැනුවත්ව අපට වැරදි කරලා තියෙනවා නම් ඒ දැනුවත්ව අපට වැරදි කරපු කෙනාට සමාව දෙන එක ලේසි වැඩක් නෙමෙයි. මම කලින් කිව්වේ යම් කෙනෙක් අතින් වෙච්ච මිස්ටේක් එකකට අපිට සමාව දෙන්න පුළුවන්. අපේ හිත ඒකට සූදානම්. නමුත් යම් කෙනෙක් ඉතාම හොඳට දැනුවත්ව අපිට යම් හානියක් කරලා තියෙනවා නම් ඒ දැනුවත්ව කරපු වරදට අපිට සමාව දෙන්න අමාරුයි. නමුත් සමාජය තුළ ජීවත් වෙනවා සමහර මිනිස්සු ඒ අය අපිට දැනුවත්ව වැරදි කරලා තියෙනවා. ඒ දැනුවත්ව වැරදි කරපු අය පස්සේ කාලේ අපි ළඟට ඇවිල්ලා ඒ දැනුවත්ව කරපු වැරදි වලට සමාව ඉල්ලනවා. ඊ වෙලාවට අපි අමාරුවෙන් හරි ඒ පුද්ගලයාට සමාව දෙන්න ඕන. ඒ සමාව දෙන්න ඕන කාරණා 3ක් නිසා. කාරණා කීයක් නිසාද? 3ක් නිසා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැනුවත්ව වැරදි කරපු කෙනෙක් අපි ළඟට ඇවිල්ලා සමාව ඉල්ලනකොට සාමාන්‍ය සමාජ මිනිස්සු කියන්නේ මොකන්ද? වැරදි කරලා මෙතන ලැජ්ජ නැතුව තව සමාව ඉල්ලන්නත් එනවා. දැනුවත්ව වැරදි කරලා ලැජ්ජ නැතුව සමාවත් ඉල්ලන්න එනවා. කියලා අපි මොකද කරන්නේ? මේ පුද්ගලයාව ප්‍රතික්ෂේප කරනවා. නමුත් අපි අමාරුවෙන් හරි ඒ පුද්ගලයාට සමාව දුන්නොත් එහෙම ඒ සමාව දීම තුළින් අපේ ජීවිතයට වාසි 3ක් සැලසෙනවා. පළවෙනි එක තමයි අපි ගත්තොත් අපි හිතමු මෙහෙම. අපි හිතමු ඔබ අතින් තව කෙනෙකුට දැනුවත්ව වරදක් සිද්ධ වෙනවා. දැනුවත්ව වරදක් සිද්ධ වෙනවා. කාලයක් ගියාට පස්සේ ඔබට මේ සම්බන්ධයෙන් ගිල්ටි. ඒ කියන්නේ ඔබට මේ සම්බන්ධයෙන් හිතේ පසුතැවිල්ලක් ඇති වෙනවා. මම මේ පුද්ගලයාට මෙහෙම කරානේ කියලා. මම මේ පුද්ගලයාට මේ වගේ දෙයක් කළානේ. මේ වගේ දෙයක් කිව්වනේ කියලා ඔබේ හිතේ පසුතැවිල්ලක් ඇති වෙනවා. ඒ වගේම ඒ කරපු දේ ගැන ඔබේ හිතේ දුකක් ඇති වෙනවා. ඒ කරපු දේ මතක් වෙන මොහොතක් ගානේ ඔබ යම්කිසි පීඩනයකට ලක් වෙනවා. එතකොට ඔබ ගැන කල්පනා කරලා බලන්න. ඔබ යම් කෙනෙකුට දැනුවත්ව වරදක් කළාට පස්සේ කාලයක මතක් වෙනකොට එක පැත්තකින් ඔබ පසුතැවෙනවා. ඒ කරපු දේ ගැන. ඒ වගේම තමයි ඔබ ඒ කරපු දේ ගැන දුක් වෙනවා. ඒ කරපු දේ මතක් වෙන මොහොතක් ගානේ ඔබ ලොකු පීඩනයකට පත් වෙනවා. එතකොට ඔබ කල්පනා කරනවා මේ පසුතැවිල්ලෙන් මේ දුකෙන් මේ පීඩනයෙන් මට ගැලවෙන්න පුළුවන් ඒ කෙනාගෙන් සමාව ඉල්ලුවොත්. එතකොට ඔබ තුළ තියෙන පීඩනය රිලීස් කරන අදහසින් පසුතැවිල්ල නැති කරගන්න අදහසින්
දුක නැති කරගන්න අදහසින් තමයි අර පුද්ගලයා ළඟට යන්නේ. ඒ පුද්ගලයා ළඟට ගිහිල්ලා සමාව ඉල්ලන්නේ. අපි හිතමු ඔබ මේ විදියට සමාව ඉල්ලනකොට ඒ පුද්ගලයා ඔබට කියනවා නෑ මං සමාව දෙන්නේ නෑ. මං අර කලින් කිව්වා වගේ ඒ පුද්ගලයා ඔබට කියනවා ඔයා මට මේ විදියට වැරදි කරලා තියෙනවා, මට මෙච්චර හානි කරලා තියෙනවා, මට මෙච්චර ඩැමේජ් කරලා තියෙනවා. තව ලැජ්ජ නැතුව සමාවක් ඉල්ලනවාද? මම සමාව දෙන්නේ නැහැ කියලා ඒ කෙනා සමාව දීම ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඔබ මේ පුද්ගලයා ළඟට ගිහින් සමාව ඉල්ලුවේ ඔබේ තියෙන පීඩනේ නැති කරගන්න. ඔබේ තියෙන පසුතැවිල්ල නැති කරගන්න. ඔබේ තියෙන දුක නැති කරගන්න. නමුත් ඔබේ පීඩනය, පසුතැවිල්ල, දුක නැති වෙන ප්‍රතිචාරයක් ඒ පුද්ගලයාගෙන් ලැබුණේ නැහැ. එතකොට ඒ සමාව නොදීපු පුද්ගලයා ඔබට පේන්නේ උතුම් පුද්ගලයෙක් හැටියටද පහත් පුද්ගලයෙක් හැටියටද? ඔබට ඒ මොහොතේ ඉඳලා ඒ පුද්ගලයා පේන්නේ පහත් පුද්ගලයෙක් හැටියට. ඇයි ඔබ සමාව ඉල්ලලා ඒ කෙනා ඔබට සමාව දුන්නේ නැහැ? ඔබේ ප්‍රශ්නෙට ඒ කෙනා විසඳුම දුන්නේ නැහැ. නමුත් අපි හිතමු ඔබ තුළ තියෙන පසුතැවිල්ලෙන්, පීඩනයෙන්, දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන ඒ තැනැත්තා ළඟට ගිහිල්ලා සමාව ඉල්ලනවා. සමාව ඉල්ලුවාට පස්සේ ඒ පුද්ගලයා කියනවා ඕක අමතක කරලා දාන්න. වැරදි කියන දේවල් හැමෝම අතින් වෙනවනේ. අපි ටික කාලයක් ජීවත් වෙන මිනිස්සුනේ. ඒ නිසා මම සමාව දෙනවා. ඕක ගණන් ගන්න දෙයක් නෙමෙයි. ඕක අමතක කරලා දාලා හිත හදා ගන්න කියලා අපිට බොහොම කරුණාවෙන් සමාව දුන්න කියලා හිතන්න. යම් කෙනෙක් අපට කරුණාවෙන් අපි අතින් දැනුවත්ව වෙච්ච වරදකට සමාව දුන්නොත් එහෙම ඒ මොහොතේ ඉඳලා අපිට ඒ පුද්ගලයා පේන්නේ දෙවි කෙනෙක් වගේනේ. බොහෝම ගුණ යහපත් මිනිසෙක් වශයෙන් තමයි අපිට ඒ පුද්ගලයා මොහොතේ ඉඳලා පේන්නේ. එතකොට මෙන්න මේක ඔබ ඔබේ ජීවිතයට දැන් ගල්පලා බලන්න. ඔබට හානි කරපු කෙනෙක් ඔබ ළඟට ඇවිල්ලා සමාව ඉල්ලනකොට ඔබ සමාව දීම ප්‍රතික්ෂේප කළොත් එහෙම ඒ මොහොතේ ඉඳලා ඒ පුද්ගලයාට ඔබව පේන්නේ ඉතාම පහත් පුද්ගලයෙක් හැටියට. හැබැයි ඔබ කරුණාවෙන් යුක්තව ඒ කෙනා තමන්ට කොච්චර ඩැමේජ් කරලා තිබුණා ඔබට පුළුවන් වුණොත් ඒ කෙනාට සමාව දෙන්න ඒ මොහොතේ ඉඳලා ඒ පුද්ගලයාට ඔබව පේන්නේ උතුම් පුද්ගලයෙක් හැටියට. එතකොට සමාව දෙන්න ඕන පළවෙනි කාරණාව තමයි මෙන්න මේ කාරණාව. ඔබ සමාව දීම කියන කාරණාව පුරුදු කළොත් එහෙම සමාජයේ ජීවත් වෙන මිනිස්සු සමහරක් විට ඔබට වැරදි කරපු අය ඔබ දිහා බලන්න පටන් ගන්නවා යහපත් පුද්ගලයෙක් විදියට. ඔබ දිහා බලන්නේ උතුම් පුද්ගලයෙක් විදියට. ඔබ දිහා බලන්නේ ගෞරවාන්විත පුද්ගලයෙක් විදියට. ඔබ දිහා බලන්නේ හොඳ මනුස්ස ගුණධර්ම තියෙන යහපත් පුද්ගලයෙක් විදියට. දෙවෙනි කාරණාව තමයි අපි හිතමු අර මං කලින් කියපු විදියට ඔබ කරපු වරදකට ඔබේ හිතේ පසුතැවිල්ල තියෙනවා. දුක තියෙනවා. පීඩනය තියෙනවා. ඔබ ගිහිල්ලා සමාව ඉල්ලනවා. එතකොට ඒ පුද්ගලයන් සමාව දීම තුළ බලන්න ඔබේ පසුතැවිල්ලක් නැති වෙනවා. ඔබේ දුකක් නැති වෙනවා. ඔබ තුළ තියෙන පීඩනයක් නැති වෙනවා. එතකොට ඒ පුද්ගලයා සමාව දීම ඔබේ ජීවිතයේ ලොකු සතුටක් ඇති කරනවා. ඔබේ ජීවිතය තුළ ලොකු පහසුවක් ඇති කරනවා. ඔබේ ජීවිතය තුළ ලොකු සැනසීමක් ඇති කරනවා. දැන් මේක ගලපලා බලන්න ඔබට
ඒ තමයි යම් කෙනෙක් ඔබ ළඟට ඇවිල්ලා සමාව ඉල්ලනවා කියලා කියන්නේ ඒ කෙනා ඇත්තටම ඔබෙන් උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ. හරි ඒ කෙනා ඔබට වැරදි කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඔබේ ජීවිතේට ලොකු ඩැමේජ් එකක් කරලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් යම් කෙනෙක් සමාව ඉල්ලනවා කියලා කියන්නේ ඒ කෙනා ඔබෙන් උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට යම් කෙනෙක් ඔබ ළඟට ඇවිල්ලා සමාව ඉල්ලනකොට ඔබ මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ පුද්ගලයා කරපු වරදට පසුතැවෙනවා. ඒ වගේම තමයි මේ පුද්ගලයා කරපු වරදට දුක් වෙනවා. මේ පුද්ගලයා කරපු වරදට මේ කරපු වරද නිසා ලොකු පීඩාවකින් ඉන්නේ. හැබැයි මම මෙයාට සමාව දුන්නොත් එහෙම මෙයාගේ පීඩනය, පසුතැවිල්ල, දුක කියන කාරණා ටික මෙයාගේ ජීවිතෙන් අයින් වෙලා මෙයාගේ ජීවිතේ සතුට ඇති වෙනවා. සැනසීම ඇති වෙනවා. ශාන්තිය ඇති වෙනවා. මම මෙයාට උපකාර කරන්න ඕනි කියන කරුණාවන්ත සිත ඔබ තුල ඇති කර ගන්නවා. ඇති කරගෙන ඒ කෙනාගේ ජීවිතයේ සුවපත් වේවා කියන අදහසින් ඔබ ඒ කෙනාට සමාව දෙන්න ඕන. ඒ සමාව දීම තුළ ඇත්තටම ඔබ ඒ කෙනාට ලොකු උපකාරයක් කළා වෙනවා. ඇත්තටම ඔබ ඒ කෙනාට කරුණාව දැක්වුවා වෙනවා. ඇත්තටම ඔබ ඒ කෙනාගේ ජීවිතය තුළ සතුට ඇති කළා වෙනවා. ඔබ හොඳට මතක තියාගන්න ඔබට පුළුවන් වුණොත් යම් කෙනෙකුගේ ජීවිතය තුළ සතුට ඇති කරවන්න ඒ කාරණේ මුල් කරගෙන ඔබේ සිතේ සතුට ඇති වෙනවාම තමයි. දැන් මේකට මම හොඳ උදාහරණයක් කියන්නම්. ඇත්තටම මම මේ ඔයගොල්ලන්ට කරන මේ දේශනාව ගිය සතියේ බදාදා මේ ඇමරිකන් අයට කරපු ධර්ම දේශනාව. ඒ ධර්ම දේශනාවෙන් පස්සේ මෙහි ඇවිල්ලා නිතර ධර්ම ඉගෙන ගන්න ඇමරිකන් නෙදර්ලන්තේ වේදි කෙනෙක්. ඒක නා මට ටෙක්ස්ට් මැසේජ් එකක් එවලා තියෙනවා දවස් 2-3කට කලින්. එයා කියනවා බන්තේ මේ එදා ධර්ම දේශනාවෙන් පස්සේ මගේ කසින් කෙනෙක් ඉන්නවා මේ. එයා හරියට මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඉතින් ඒක නා මගේ ජීවිතේට ගොඩාක් කරදර කරපු කෙනෙක්. ඉතින් මාස ගානක් මම එයාත් එක්ක කතා කරන්නේ නැතුව හිටියා. හැබැයි එදා ධර්ම දේශනාවෙන් පස්සේ මම එයාව හම්බ වෙන්න ගියා. හම්බ වෙන්න ගිහින් මම මාස ගානකට පස්සේ එයාත් එක්ක කතා බහ කළා. ඊට පස්සේ මම එයාට කිව්වා ඔයාගේ අතින් මට වෙච්ච ඔක්කොම වැරදි වලට මම සමාව දෙනවා කියලා. හැබැයි යා කියනවා බන්තේ මම සමාව දෙනකොට මට මං ගැන දුකක් ඇති වුණා. මට මං ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා. මේ පුද්ගලයා මට මෙච්චර හානි කරලා, මට මෙච්චර කරදර කරලා, මගේ ජීවිතේට මෙච්චර ඩැමේජ් කරලා මම මේ මනුස්සයාට සමාව දෙනවා. මම හරි වීක් දුර්වල පුද්ගලයෙක් නේද කියලා මට මං ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා. මට මං ගැන ලොකු දුකක් ඇති වුණා. එතකොට මං ගැන ඇති වෙච්ච දුක, මට මං ගැන ඇති වෙච්ච අනුකම්පාව ඔක්කොම යටපත් කරගෙන මං ඒ පුද්ගලයාට සමාව දුන්නා. හැබැයි කියනවා හරි පුදුමයි කිව්වා. දවස් 2කට පස්සේ ඒ සමාව දීම ගැන මගේ හිතේ ඇතිවෙච්ච සතුට වචන වලින් කියන්න බෑ කිව්වා. දැන් බලන්න අපේ ජීවිතේට ගොඩාක් හානි කරපු කෙනෙක් ඇවිල්ලා අපේ සමාව ඉල්ලනකොට ඒ කෙනාට සමාව දෙනකොට අපේ ස්වභාවය තමයි අපිට අපි ගැන ලොකු දුකක් ඇති වෙනවා. අපිට අපි ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා තමන් ගැන. සමහරක් විට තමන්ට හිතෙන්න පුළුවන් තමන් ඉතාම දුර්වල පුද්ගලයෙක් නේද කියලා. නමුත් අපිට පුළුවන් නම් මේ ඉමෝෂන්ස් ඔක්කොම යටපත් කරගෙන ඒ පුද්ගලයාට සමාව දෙන්න.
මොකද සමාව දීම තුළ අපි ඒ කෙනාගේ ජීවිතයේ සතුට ඇති කළා වෙනවා. හැබැයි දවස් දෙක තුනක් ගියාට පස්සේ සමහරක් විට සතියක් ගියාට පස්සේ සමහරක් විට මාස ගණනක් ගියාට පස්සේ ඒ සමාව දීම නිසා තව කෙනෙකුගේ ජීවිතේ සතුටු කිරීම නිසා ඔබ තුළ ඇති වෙන සතුට වචන වලින් කියන්න බෑ. ඒ නිසා සමාව දෙන්න ඕනි දෙවෙනි කාරණාව තමයි ඔබ සමාව දීම තුළ තව කෙනෙකුගේ ජීවිතේ සතුට ඇති කළා වෙනවා. තව කෙනෙක් තුළ තිබුණු පීඩනය, දුක, පසුතැවිල්ල නැති කළා වෙනවා. යම් කෙනෙකුගේ ජීවිතයේ ඔබ දුක නැති කරලා සතුට ඇති කළොත් එහෙම ඒ කාරණාව මුල් කරගෙන ඔබ යම් දවසක සතුටු වෙනවාම තමයි. ඒතර සමාව දෙන්න ඕනි දෙවෙනි හේතුව ආන්නේ හේතුව. තුන්වෙනි කාරණාව තමයි සමාව දෙන්න ඕන තුන්වෙනි හේතුව තමයි ඔබ මතක තියාගන්න ඔබට ගොඩාක් වැරදි කරපු කෙනෙක් ඔබ ළඟට ඇවිල්ලා සමාව ඉල්ලන්නේ ඒ කෙනා තුළ ඇත්තටම යම්කිසි ගුණයක් තියෙන නිසා. දැන් ඔබ දැකලා ඇති සමාජයේ සමහර මිනිස්සු ඉන්නවා අපිට ගොඩාක් වැරදි කරපු අය. හැබැයි ජීවිතේට සමාව ඉල්ලන්නේ නැහැ. මරණකම්ම සමාව ඉල්ලන්නේ නැහැ. දැන් ඔබ දැකලා ඇති සමහර කියන්නේ මම නම් නරුණක් සමාව ගන්න නැහැ කියලා. මම නම් පාරට වැටිලා හිඟා කෑමක් සමාව ගන්න නැහැ කියනවා. එතකොට ඒ වගේ දැඩි අදහස් තියෙන මිනිස්සු ඉන්න ලෝකේ යම් කෙනෙක් ඔබ ළඟට ඇවිල්ලා සමාව ඉල්ලනවා කියලා කියන්නේ එයා තුළ මොකක් හරි ගුණයක් තියෙනවා. ඔබ ඒ කෙනාට සමාව දුන්නේ නැත්තම් සමාව ඉල්ලන කෙනාට සමාව දුන්නේ නැත්තම් ඔබ මතක තියාගන්න යම් දවසක ඔබ පසුතැවෙනවාම තමයි. ඔබ පසුතැවෙන්නේ ඒ පුද්ගලයාට සමාව නොදීපු නිසා. මම මේකට හොඳ උදාහරණයක් කියන්නම්. මේ ඉන්දියාවේ එක්තරා සාධුවරයෙක් හින්දු සාධුවරයෙක් මේ සාධුවරයා ඒ සාධුවරයෙක් හැටියට පැවිදි වෙන්නේ වයස අවුරුදු 23 දී. එතකොට මේ සාධුවරයා එයාගේ ගිහි ජීවිතය ගැන කියනවා පැවිදි වෙන්න කලින් මෙයා අම්මයි තාත්තයි එක්ක තමයි ගෙදර ඉන්නේ. එතකොට මෙයාට පේනවා තමන්ගේ නිවස ඇතුලේ අම්මා තාත්තා අතර නිතරම අඩදබර සිද්ධ වෙනවා. ඒ කියන්නේ තාත්තා හරියට බොන කෙනෙක්. ඉතින් තාත්තා හැමදාම බීලා ඇවිල්ලා තමන්ගේ අම්මට ගහනවා. අම්මා හැමදාම අඬනවා තාත්තා නිසා. එතකොට තාත්තා සම්පූර්ණයෙන්ම පෞල් ජීවිතය අවුල් කරනවා. මේ ගෙදර සතුට කියන එක නැති වෙන එකම සහ ප්‍රධානම හේතුව බවට පත් වෙන්නේ තාත්තා. එතකොට මේ පුංචි ළමයාට පොඩි කාලේ ඉඳන් මේ තාත්තගේ දරුණු ක්‍රියා, තාත්තගේ මත්පැන් මත්ද්‍රව්‍ය වලට තියෙන ඇබ්බැහි වීම, තාත්තා නිසා අම්මා විඳින දුක මේ ඔක්කොම පේනවා. ඉතින් මේ කෙනා ටික ලොකු වෙනකොට තාත්තා ගැන ලොකු වෛරයක් මෙයාගේ හිතේ ඇති වෙනවා. මෙයාගේ හිතේ කොච්චර ලොකු වෛරයක් ඇති වෙනවද කියන්නේ වයස අවුරුදු 18 වෙනකොට මේ කෙනා සම්පූර්ණයෙන් තාත්තත් එක්ක කතා කරන එක නතර කරනවා. එතකොට එකම ගේ ඇතුලේ අම්මයි තාත්තයි එක්ක ජීවත් වෙන මේ දරුවා තාත්තත් එක්ක වචනයක්වත් කතා කරන්නේ. තාත්තා කතා කරන්න ළඟට එනකොට මේ කෙනා මගහැරලා යනවා. නමුත් විටින් විට අම්මා මෙයා ළඟට ඇවිල්ලා කියනවා පුතේ තාත්තා ළඟ ගොඩාක් වැරදි අඩුපාඩු තියෙනවා තමයි. තාත්තා ගොඩාක් හොඳ පුද්ගලයෙකුත් නෙමෙයි. නමුත් ඒ කෙනා ඔයාට ගොඩාක් ආදරේ. කමක් නැහැ එයා ඔයාගේ තාත්තනේ. ඔයා කතා කරන්න. එයා හරි ආසයි ඔයා කතා කරනවා. අම්මා එහෙම කිව්වා
මෙයා කතා කරන්නේ නැහැ. ඉතින් කාලය ගියාට පස්සේ වයස අවුරුදු 23 දී මෙයා තීරණය කරනවා හින්දු සාධුවරයෙක් හැටියට පැවිදි වෙන්න. එතකොට ඒ කෙනා ඒ පැවිදි වෙන දවසේ මෙයාගේ දෙමව්පියෝ පවුලේ ඥාතීන් ඔක්කොම මේ ඉවෙන්ට් එකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාට පස්සේ දැන් පැවිදි වුණාට පස්සේ අම්මා ඇවිල්ලා ඉස්සෙල්ලම වඳිනවා. එතකොට මෙයා ආශිර්වාද කරලා බොහොම සතුටින් අම්මත් එක්ක කතා කරනවා. තාත්තා පැත්තකට වෙලා හිටගෙන බලන් ඉන්නවා මේ දිහා. ඊට පස්සේ පවුලේ ඔක්කොම ඥාතීන් එක එක්කෙනා ඇවිල්ලා වන්දනා කරලා බොහොම සතුටින් කතා බස් කරනවා. අන්තිමේට මෙයා දකිනවා තාත්තා බොහොම බයෙන් මෙයා ළඟට එනවා. බොහොම ලැජ්ජාවෙන් මෙයා ළඟට ඇවිල්ලා දන ගහලා වඳිනවා. වඳිනකොට මේ සාධුවරයා මොකද කරන්නේ? අහක බලා ගන්නවා. ආශිර්වාද කරන්නේ. එතකොට තාත්තා අඬ කියනවා පුතේ මම දන්නවා මගේ අතින් ගොඩාක් වැරදි වුණා කියලා. මගේ අතින් විශේෂයෙන් ඔයාගේ අම්මට ගොඩාක් වැරදි වුණා කියලා. මං ගෙදර තියෙන බොහෝ දේවල් අවුල් කළා කියලා. ඔයාට සතුටුදායක ගිහි ජීවිතයක් ගත කරන්න අවස්ථාව නොලැබුණේ මං නිසා කියලා මං හොඳට දන්නවා. ඒ ඔක්කොම මගේ අතින් වෙච්ච වැරදි මට සමාව වෙන්න. මම ඔයාගේ තාත්තා මම ඔයාට ගොඩාක් ආදරේ මට සමාව වෙන්න අනේ මාත් එක්ක කතා කරන්න කියලා තාත්තා බැබල ඉල්ලනවා. ඒත් මේ සාධුවරයා ගමනකටවත් ගන්නේ නැහැ. ඊට පස්සේ තාත්තා මොකද කරන්නේ? කඳුළු පිහදාගෙන නැගිටලා යනවා. ඉතින් පැවිදි වුණාට පස්සේ අවුරුද්දකට සැරයක් මේ සාධුවරයා තමන්ගේ ගෙදර යනවා. ගෙදර ගිහලා සතියක් දෙකක් ගෙදර කට්ටියත් එක්ක ඉන්නවා. එතකොට ගෙදර යන හැම අවස්ථාවකම මේ සාධුවරයා අම්මත් එක්ක කතා කරනවා, පවුලේ අනිත් ඥාතීන් එක්ක කතා කරනවා. තාත්තා කතා කරන ළඟට එනකොට එක්ක අහක බලා ගන්නවා. එහෙම නැත්තම් නැගිටලා යනවා. දවසක් මෙයා තමන්ගේ ආශ්‍රමයේ ඉන්නකොට මෙයාගේ ෆෝන් එක රින් වෙනවා. ආන්සර් කරනවා. අනිත් පැත්තෙන් කතා කරන්නේ තමන්ගේ අම්මා. අම්මා හොඳටම අඬනවා. ඉතින් අහනවා අම්මේ ඔයා හොඳින් නේද? කියනවා මම හොඳින්. හැබැයි ඔයාගේ තාත්තා දැන් ටික වෙලාවකට කලින් නැති වුණා. ඒ තාත්තා නැති වුණා කියන ආරංචිය කන් දෙකට ඇහෙනකොටම මේ සාධුවරයාට නැවිලා පේනවා තාත්තා සමාව ඉල්ලපු හැටි. තාත්තා අඬන තමන්ගෙන් සමාව ඉල්ලපු හැටි. ඒ වගේම තාත්තා තමන්ගේ කතා කරන කොච්චර මහන්සි ගත්තද? තමන්ගෙන් කොච්චර සමාව ඉල්ලුවද? මේ ඔක්කොම මේ සාධුවරයට මැවි පේන්න පටන් ගන්නවා. මෙයාගේ හිතේ ලොකු පසුතැවිල්ලක් ඇති වෙනවා. ලොකු දුකක් ඇති වෙනවා. ලොකු පීඩනයක් ඇති වෙනවා. ඇයි? තමන්ගේ තාත්තා සමාව ඉල්ලලා තමන්ට සමාව දෙන්න බැරි වුණා කියලා. ඊට පස්සේ මෙයා ෆියුනරල් එකකට ගිහිල්ලා තාත්තගේ කකුල් දෙක අල්ලගෙන අඬලා කියනවා තාත්තේ මට සමාව දෙන්න කියලා. ඉතින් මේ සාධුවරයා අන්තිමේට එයාගේ දේශනාවේ කියනවා ඉංග්‍රීසි හෝඩියේ තියෙන අකුරු 3කින් මම මගේ තාත්තවත් වෙන් කළා කියලා. ඒ අකුරු 3 තමයි EGO ඊගෝ. මගේ තිබ්බ ඊගෝ එකෙන් මගේ මාන්නය විසින් මට ඉඩ දුන්නේ නැහැ. මගින් සමාව ඉල්ලපු කෙනාට සමාව දෙන්න. ඒ නිසා ඔබ ළඟට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඒ කෙනා අතින් වෙච්ච වරදට ඔබෙන් සමාව ඉල්ලුවොත් එහෙම ඔබේ මාන්නය පැත්තකින් තියලා
ඒ කෙනාට සමාව දෙන්න කියන. මොකද මේ සමාව ඉල්ලන කෙනා ඔබෙන් උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ. ඔබෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්නේ. ඔබෙන් යමක් බලාපොරොත්තු වෙනවා ඒ කෙනා. ඒ කෙනා බලාපොරොත්තු වෙන්නේ මොකන්ද? ඒ කෙනා බලාපොරොත්තු වෙනවා ඔබ ඒ කෙනාගේ හිතේ තියෙන පසුතැවිල්ල නැති කරයි කියන එක. ඔබ ඒ කෙනාගේ හිතේ තියෙන දුක නැති කරයි කියන එක. ඔබ ඒ කෙනාගේ හිතේ තියෙන පීඩනය නැති කරයි කියන එක. ඔබේ සමාව දීමට ඒ ඔක්කොම කරන්න පුළුවන්. ඒ නිසා ඔබේ මාන්නේ පැත්තකින් කියලා ඒ කෙනාට ඔබ සමාව දෙන්න ඕන. මොකද ඒ කෙනා හැමදාම ජීවත් වෙන්නේ නැහැ. ඔබ සමාව නොදුන්නොත් එහෙම ඔබ මතක තියාගන්න ඒ කෙනා මැරෙන්නේ ජීවිත කාලෙම අර පසුතැවිල්ල හිතේ තියාගෙන. ඒ කෙනා මැරෙන්නේ ජීවිත කාලෙම අර දුක හිතේ තියාගෙන. ඒ කෙනා මැරෙන්නේ ජීවිත කාලෙම අර පීඩනයේ හිතේ තියාගෙන. ඔබට ඒ කාරණා ටික යාගේ ජීවිතේ නැති කරන්න අවස්ථාව තිබුණා. ඔබ නැති කළේ නැහැ. ඒ නිසා යම් කෙනෙක් ඔබ ළඟට ඇවිල්ලා සමාව ඉල්ලනකොට ඔබ සමාව දුන්නේ නැත්නම් ඔබ මතක තියාගන්න යම් දවසක ඔබ ඒ කාරණාව මුල් කරගෙන දුක් වෙනවාම තමයි. ඒ නිසා තව කෙනෙකුට සමාව දීම කියලා කියන්නේ අපේ ජීවිතයේ අනාගතයේ ඇතිවෙන්න තියෙන දුක නැති කරගන්න පුළුවන්. අපිට අනාගතයේ සතුටු වෙන්න පුළුවන්. ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා මෙන්න මේ කාරණා තුන මුල් කරගෙන ඔබේ ජීවිතයේ පින්තුනි සමාව දීම කියන එක පුරුදු කරන්න. පළවෙනි කාරණාව තමයි සමාව දීම තුළ ඔබේ සමාව ලබාගත් පුද්ගලයා ඔබ දිහා බලන්න පටන් ගන්නවා උතුම් පුද්ගලයෙක් හැටියට. ගොඩාක් ගුණධර්ම තියෙන යහපත් මිනිසෙක් හැටියට. ඒ වගේම තමයි සමාව දීම තුළ ඔබ ඒ කෙනාගේ ජීවිතයේ සතුට ඇති කළා වෙනවා. ඒ වගේම ඔබත් ඒ කාරණාව මුල් කරගෙන සතුටු වෙනවා. ඒ වගේම තමයි සමාව දීම තුළ ඔබේ හිතේ අනාගතයේ කිසිම දවසක පසුතැවිල්ලක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කාරණා තුන මුල් කරගෙන තමයි ඔබ ඔබේ ජීවිතේ සමාව දීම කියන කාරණාව පුරුදු කරන්න ඕන. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න අපි ජීවත් වෙන්නේ පින්වතුනි ගොඩාක් අඩුපාඩු තියෙන මිනිස්සු ජීවත් වෙන සමාජයක. අපිට මේ සමාජය තුල පර්ෆෙක්ට් මිනිස්සු හොයන්න බෑ. හොයන්නත් එපා. මේ සමාජය තුල සර්ව සම්පූර්ණ මිනිස්සු හොයන්න ගියොත් එහෙම ඔබට කවුරුත් නැතුව හුදකලාවේ තමයි ජීවත් වෙන්නේ. මේ ලෝකේ සර්ව සම්පූර්ණ එක පුද්ගලයයි හිටියේ. ඒ බුදුරජාණන් වහන්සේ විතරයි. අනිත් හැමෝම තුල රහතන් වහන්සේලා තුල පවා මොකක් හරි දුර්වලතාවයක් තියෙනවා. එතකොට මේ සමාජය තුල ජීවත් වෙනකොට මිනිස්සු අතින් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ඔබට නොයේකුත් අපටයුතුකම් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔබ අතින් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මිනිසුන්ට අයහපත පිණිස පවතින දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඔබට අයහපත කරපු කෙනෙක් ඔබ ළඟට ඇවිල්ලා සමාව ඉල්ලනකොට දෙපාරක් හිතන්න එපා. ඔබ ඒ කෙනාට සමාව දෙන්න. ඔබේ ජීවිතය තුළ සිද්ධ වෙන වෙනස ඔබට ටික දවසක් ගියාට පස්සේ අත්විඳින්න පුළුවන්. මම තවත් පුංචි උදාහරණයක් කියන්නම් මේ දේශනාව අවසන් කරන්න කලින්. ඉන්දියාවේ හිටියා තාමත් ඒ කෙනා ජීවත් වෙනවා සින්දුතායි කියලා කාන්තාවක්. මේ කෙනා මට මතක විදිහට මහාරාෂ්ට්‍ර කියන ප්‍රාන්තයේ ඉතාම දුප්පත් පවුලක තමයි උපදින්නේ. එතකොට මේ පුංචි ගෑනු ළමයාට ඉස්කෝලේ යන්න කොච්චර ආසාව තිබුණත් දෙමව්පියෝ මොකද කරන්නේ මේ දරුවා හරක් බලා ගන්න දානවා.
එතකොට වයස අවුරුදු 6 ඉඳලා මේ සින්දු තායි හරක් බලා ගන්නවා. වයස අවුරුදු 9 දී දෙමෝපියෝ මොකද කරන්නේ? මෙයාව විවාහ කරලා දෙනවා අවුරුදු 30ක මිනිසෙකුට. එතකොට ඔබ කල්පනා කරලා බලන්න අවුරුදු 9ක ගැණු ළමෙක් අවුරුදු 30ක මිනිසෙක් එක්ක විවාහ වයස අවුරුදු 19 වෙනකොට සින්දුතායිට පිරිමි ළමයි දෙන්නයි එක ගැණු ළමයෙකු ඉන්නවා. ඒ වගේම මෙයා තව දරුවෙක් ලබන්න ප්‍රෙග්නන්ට් වෙලා. එතකොට මේ කෙනා තමන්ගේ මහත්තයා රස්සාව කරන ගමන් මෙයා ගමේ කුලී වැඩ කරනවා. ඉතින් මේ ගමේ ඉන්නවා මේ හරියට මිනිස්සුන්ට හිරිහැර කරන බොහොම නරක පුද්ගලයෙක්. මේ ගමේ මිනිස්සු හැමෝම මේ මිනිහට බයයි. ඉතින් මේ සින්දුතායි මොකද කරන්නේ? මේ මිනිහයා ගැන පොලිසියට කියනවා. පොලිසියට කිව්වට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා මේ මිනිහයාට හොඳටම තරවටු කරලා අවවාද කරලා යනවා. ඊට පස්සේ මේ මැරවරයා තමන්ගේ මැර ක්‍රියා ඔක්කොම නතර කරනවා. හැබැයි ඥානෙ හිතේ ලොකු ද්වේෂයක් ඇති වෙනවා සින්දුතායියන්. ඊට පස්සේ මේ මනුස්සයා මොකද කරන්නේ? සින්දුතායිගේ මනුස්සයා හොයාගෙන ඇවිල්ලා ස්වාමියා හොයාගෙන ඇවිල්ලා කියනවා උඹ මහ මෝඩයෙක්. උඹ දන්නවද උඹේ නෝනට මේ ගමේ අනිත් මිනිස්සුත් එක්ක ගොඩාක් සම්බන්ධකම් තියෙනවා. ඔය දැන් කුසේ ඉන්න දරුවා උඹ හිතන් හිටියට උඹේ දරුවෙක් කියලා. ඒ උඹේ දරුවෙක් නෙමෙයි. ඒ මගේ දරුවෙක්. උඹේ බිරිඳ මාත් එක්ක එකට ඉඳලා තියෙනවා. ඉතින් උඹ මේ කුසේ ඉන්න දරුවයි සින්දුතායිවයි මරුවේ නැත්නම් මම උඹව මරනවා කියලා තර්ජනය කළා යනවා. මම මේ කියන්නේ මේක අවුරුදු ගානකට කලින් ඉන්දියාවේ වෙච්ච ඇත්ත සිද්ධියක්. ඉතින් තර්ජනය කළා ගියාට පස්සේ සින්දුතායිගේ මිනිස්සයා මොකද කරන්නේ? ඒ සින්දුතායිගේ බඩට පයින් ගහනවා. මේ ළමයා මැරෙන්න ඕන කියලා හිතාගෙන පයින් ගහගෙන යනකොට මේ කාන්තාව සිහිය නැතුව අරගෙන වැටෙනවා. ඊට පස්සේ මේ මිනිස්සයා හිතනවා සින්දුතායි මරුණ තමයි කියලා. ඊට පස්සේ අර හරක් ඉන්න ගාලට අත් දෙකෙන් ඇදගෙන ගිහිල්ලා දානවා. දාන්නේ මොකටද? මේ හරක් පෑගිලා මෙයා මැරුණා කියලා ඔප්පු කරන්න. මේක මිනිමරුමක් නෙමෙයි හරක් පාගල තමයි මෙයා මැරිලා තියෙන්නේ කියලා ඒත්තු ගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ මේ සින්දුතායිට සිහිය එනවා. සිහිය එනකොට මේ සින්දුතායි දකිනවා මේ හරක් ගාලේ හරක් 50ක් 60ක් ඉන්නවා. හැබැයි එක හරකේ මෙයාම ආරක්ෂා කරනවා. අනිත් කිසිම හරකෙකුට ලං වෙන්න නොදී මේ හරකා තමන්ව ආරක්ෂා කරනවා. ඉතින් මේ ගවගාලේදීම සින්දුතායිගේ ළමයා බිහි වෙනවා. එයා ගෑනු ළමයා. ඉතින් මේ ගෑනු ළමයා බිහි වුණාට පස්සේ ඒ වෙනකන් අර ආරක්ෂක ගවයා මෙයා ළඟ ඉන්නවා. ඒ ළමයා බිහි වෙලා මෙයා නැගිටලා යන්න හදනකොට මෙයා ඒ ගවයාට පොරොන්දුවක් වෙනවා. මගේ ජීවිතේ අවශ්‍යම වෙලාවේ උඹ මට උපකාර කළා. ඒ වගේම තමයි මගේ උපකාරය යම් මිනිසෙකුට අවශ්‍ය වුණොත් මම දෙපාරක් හිතන්නේ නැතුව මම යාට උපකාර කරනවා උඹ වෙනුවෙන් කියලා මේ ගවයාට පොරොන්දු වෙලා මෙයා නැගිටලා යනවා. නැගිටලා දරුවක් වඩාගෙන තමන්ගේ මහගෙදර යනවා. ඉන්දියාවේ ස්වභාවය තමයි කසාද බඳලා ගියොත් එහෙම
ආයි තමන්ගේ ගෙදරට දෙමව්පියෝවත් බාර ගන්න නැහැ. ඉතින් ගෙදරට ගියාට පස්සේ තමන්ගේම දෙමව්පියෝ මෙයාව ප්‍රතික්ෂේප කරනවා. තමන්ගේම ඥාතීන් මෙයාව ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ යන්නේ නමක් නැහැ. සින්දුතායි මොකද කරන්නේ? සොහොනට යනවා. මේ සොහොනේ තියෙනවා මලමිනී පුච්චනකොට ඉන්දියාවේ මිනිස්සු මලමිනිය වටේට හාල් දානවා. ඊළඟට තිරිඟු දානවා. මෙයා මොකද කරන්නේ? මේ හාල්ලට තිරිඟුලට අහුලලා තැටියක දාලා අර මලමිනී පිච්චෙන දරසෑයකම තමයි මේ ටික උයලා කන්නේ. කාලා තමයි අර ළමයාට කිරි ටික දෙන්නේ. ඉතින් සින්දුතායි කල්පනා කරනවා මම මේ ගෙවන දුක්ඛිත ජීවිතේ මගේ දරුවට දෙන්න හොඳ නැහැ. මම දිවිනසා ගන්නවා කියලා මෙයා ළමයා වඩාගෙන කෝච්චියට පයින්න හිතාගෙන රේල්වේ ස්ටේෂන් එකට යනවා. රේල්වේ ස්ටේෂන් එකට ගිහිල්ලා මිනිස්සු නැති තැනක වාඩි වෙලා රේල් පාරේ වාඩිලා මෙයා කෝච්චිය එනකන් ඉන්නවා. කෝච්චිය එනකන් ඉන්නකොට මෙයාට ඇහෙනවා මේ පාරේ ඉන්න හිඟන්නේ අඬනවා. අඬන්නේ ඒ මනුස්සයා පුදුම කුසගින්නකින් දුක් විඳිනවා. ඊට පස්සේ මේ සින්දුතායි මොකද කරන්නේ? නැගිටලා යනවා. නැගිටලා ගිහිල්ලා මෙයා හිඟා කාලා වතුර බෝතලයකුයි කෑම ටිකකුයි හොයාගෙන ඇවිල්ලා අර අඬන යාචක මනුස්සයාට දෙනවා. දීලා මෙයා කල්පනා කරනවා දිවිනසා ගන්නවට වඩා මට කරන්න යමක් තියෙනවා ලෝකෙට. ජීවිතේ නැති කර ගන්නවට වඩා මට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ මෙයා ගහක් මුල වාඩි වෙලා කල්පනා කරනවා මට කිසිම දෙයක් නැහැ. මේ කිසිම දෙයක් නැති මම කොහොමද මිනිස්සුන්ට උදව් කරන්නේ? මෙයාට පේනවා තමන් වාඩි වෙලා ඉන්න ගහේ මුදුනේ එක මිනිස්සේ ඒ ගහේම එක අත්තක් කපනවා. මේ මිනිස්සයා ඊටමම වැරෙන් මේ අත්තට පහර දෙනවා. පිහියෙන්. එතකොට මේ අත්ත හොඳටම කැපිලා අන්තිම පොත්තෙන් තමයි මේ අත්ත දැන් එල්ලිලා තියෙන්නේ. අන්තිම පොත්තෙන් ගහට සම්බන්ධ වුණා කියන මේ අත්ත තාම සින්දුතායිටයි එයාගේ දුවටයි සෙවන සලසනවා. සින්දුතායි කල්පනා කරනවා මේක තමයි මගේ ප්‍රශ්නෙට උත්තරේ. මේ අත්ත තමන්ගේ ඔක්කොම දේවල් නැති කරගෙන අන්තිම පොත්තෙනුත් ගහට එල්ලිලා තාමත් මට හෙවන දෙනවා. ඒ වගේ තමයි මගේ ජීවිතේ මම කොච්චර දුක් විඳා මට කොච්චර කරදර බාධක ආවා මට තියෙන පුංචි දෙයින් හරි මම තව කෙනෙකුට උපකාරයක් කරන්න ඕනේ කියලා මෙයා අදහසක් හිතේ ඇති කරගන්නවා. ඇති කරගෙන මෙයා මොකද කරන්නේ? මුලින්ම මේ පාරවල් වල ඉන්න පුංචි ළමයි එකතු කරගන්නවා. අතහැරලා දාපු මේ සිංගමනේ යන පුංචි ළමයි එකතු කරගෙන ඒ ළමයි බලා ගන්නවා. බලාගන්නේ කොහොමද? මෙයා සින්දු කියලා මේ යාචිකාවක් හැටියට මුදල් එකතු කරනවා. මුදල් එකතු කරලා අර පුංචි ළමයින්ට කන්න දෙනවා. ඉතින් කාලයක් යනකොට මෙයා මොකද වෙන්නේ? මෙයාගේ වටේ ළමයි ගොඩාක් එකතු වෙනවා. ඉතින් මේ තනි කාන්තාව අර ළමයි ඔක්කොම කන්න දීලා බලා ගන්නවා. කන්න දෙන්නේ කොහොමද? හිඟමනේ ගිහිල්ලා. ඉතින් කාලයක් ගියාට පස්සේ මිනිස්සු දකිනවා මේ කාන්තාව බොහොම හොඳ දෙයක් කරන්නේ කියලා. මිනිස්සු එකතු වෙලා මෙයාට ළමා නිවාසයක් හදලා දෙනවා. ඔබ දන්නවද මේ වෙනකොට සින්දුතායිගේ ළමා නිවාසේ ළමයි 1500කට වැඩි ඉන්නවා. සමහර ළමයි මේ වෙනකොට හොඳට ඉගෙනගෙන ડોක්ටර්ස්ලා වෙනවා. සමහර ඉන්ජිනියර්ස්ලා වෙනවා. සමහර ප්‍රොෆෙසර්ස්ලා වෙනවා. මේ කවදාවත් ඉස්කෝලේ ගියපු නැති සින්දුතායි තමන් බලාගත්ත ළමයි සමාජෙ හොඳ තැනකට එවුවා.
ඉතින් මෙයාට ඉන්දියානු ජනාධිපතිතුමාගෙන් ලොකු සම්මානයක් ලැබුණා. ගොඩාක් දේශීය විදේශීය සම්මාන ගොඩාක් මෙයාට ලැබුණා. ඉතින් සින්දුතායි එයාගේ කතාවේදී කියනවා එයා ජීවිතේ කරපු යහපත්ම දේ තමයි දවසක් මෙයා තමන්ගේ ඒක දැන් ලොකු ආයතනයක් ඒ ළමා නිවාසෙ ඉන්නකොට වයසක මිනිස්සෙක් එනවා. ඒ මිනිස්සයා ගොඩාක් කුසගින්න ඉන්න කෙනෙක්. ඒ වගේ මේ කෙනා හෝම්ලස් කෙනෙක්. මෙයා ඇවිල්ලා ඉන්න තැනක් ඉල්ලනවා. ටික වෙලාවක් ගියාට පස්සේ සින්දුතායි අඳුන ගන්නවා. මේ වෙන කවුරුත් නෙමෙයි තමන්ගේ මිනිස්සයා. තමන්ව මැරෙනකන් තමන්ට බඩට ගහපු. තමන්ගේ දරුවා මැරෙනකන් තමන්ගේ බඩට ගහපු. තමන් හරක් ගාලට ඇදලා දාපු මිනිස්සයා. සින්දුතායි කියනවා නුඹ මාව මරන්න හැදුවා. මට ඉඳන් කිසිම දෙයක් තිබ්බේ නැහැ. නමුත් අද මම වටේ මිනිස්සු දහස් ගාණක් ඉන්නවා. මට ලොකු ආයතනයක් තියෙනවා. මට අද හැමදේම තියෙනවා. නමුත් මම ඔබට සමාව දෙනවා. සින්දුතායි මොකද කරන්නේ? තමන්ගේ ස්වාමියාට සමාව දෙනවා. සමාව දීලා කියනවා මම ඔබට මෙහි නතර වෙන්න අවසර දෙනවා. හැබැයි මම ඔබගේ බිරිඳ නෙමෙයි. මම ඔබේ අම්මා. ඉතින් සින්දුතායි එතෙන්ට එන මිනිස්සුන්ට තමන්ගේ ස්වාමියා හඳුන්වලා දෙන්නේ තමන්ගේ වැඩිමහල් දරුවා හැටියට. ඉතින් එක සභාවක ඒ සින්දුතායි තමන්ගේ ජීවිතය ගැන කියනකොට ඒ සභාව එක පැත්තක වාඩි වෙලා ඉන්න බොහොම ලස්සන තරුණ ගෑනු ළමයි. එයා අන්තිමට කියනවා ඔයගොල්ලෝ දන්නවද මේ තරුණ ගෑනු ළමයා කවුද කියලා? මෙයා තමයි අර හරක් ගාලේ ඉපදුණු මගේ දුව. එයා දැන් ડોක්ටර් කෙනෙක්. එතකොට බලන්න මේ කාන්තාව මේ උදාර කාන්තාව තාම ඉන්දියාවේ ජීවත් වෙනවා. ඉතින් මේ කාන්තාවගේ ජීවිතයෙන් අපට ගන්න තියෙන ආදර්ශය තමයි පින්වතුනි සමාව දීම කියලා කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨ ගුණයක්ද කියන එක. අපේ ජීවිතේ අපිට ගොඩාක් හානි කරපු මිනිස්සු ඉන්නවා. අපේ ජීවිතේ අපිට ගොඩාක් ඩැමේජ් කරපු මිනිස්සු ඉන්නවා. අපේ ජීවිතේ අපිව ගොඩාක් පහළට ඇදලා දාපු මිනිස්සු ඉන්නවා. අපේ ජීවිතේ අපිට ගොඩාක් නිඳා පහස කරපු මිනිස්සු ඉන්නවා. අපේ ජීවිතේ අපිට ඉදිරියට යන්න තිබිච්ච පාරවල් වහලා දාපු මිනිස්සු ඕන තරම් ඉන්නවා. නමුත් අපිට පුළුවන් නම් හැම කෙනෙකුටම සමාව දෙන්න අපේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන වෙනස ඒක වචන වලින් කියන්න බෑ. ඒ අභ්‍යන්තරයේ තුල සිද්ධ වෙන සුන්දරත්වය අපේ අභ්‍යන්තරයේ ලස්සන වෙන හැටි අපේ අභ්‍යන්තරය අපිත් එක්කම hina වෙන හැටි අපේ අභ්‍යන්තරය අපිත් එක්කම සතුටු වෙන හැටි ඔබට අත්දකින්න පුළුවන්. ඒ නිසා මේ කියාදී කුසියුම කරුණු මේ පිටුතුන්ට සමාව දීම නැමැති ශ්‍රේෂ්ඨ ගුණය දිනු කරගන්න ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු